තෙරුවන් සරණයි. සිතින් මිදුණු තැන මොහොතට අවදිය. මොහොතට සිත අවදි වීම නැතිනම් සිතින් මිදීම හැම මොහොතෙම සිතට සිතුවිලි එනවා. සිතුවිලි වලින් තොරව ඉන්න පුළුවන් කමක් නැහැ. සිතුවිලි ඇති වෙනවා නැති වෙනවා. සිත කුමන හෝ සිතුවිල්ලක් හටගෙන නිරුද්ධ වෙනවා. සිතුවිලි කියනවා හැම මොහොතෙම ඒක අරක ගැන හිතන්න, මේක ගැන හිතන්න, අරව ගැන බලන්න, මේව ගැන හිතන්න. පරණ මතකේ හිතට වද දෙනවා. මේ මොහොතේ මොකද්ද අඩුවක් දැනෙනවා. මේ මොහොතේ මොකද්ද තියෙන අඩුව? සිතේ ස්වභාවයට අඩුවක් දැනෙනවා. සිතුවිලි වලට මේ මොහොතට වෙලා ඉන්න බෑ. සිතුවිලි නැතුව සිතුවිලි නැති මොහොත ඇත්තටම හුරු නෑ. ඔබට මුලින් මේ අත්දැකීම හුරු වෙන්න ඕනි. මේ ධර්මයේ අවබෝධය ඇති වෙන කෙනෙකුට මේ බාහිර සත්‍යයක් නොවන බව දකින විට, සිත සත්‍යයක් නොවන බව දකින විට, ඒ දර්ශනීය සත්‍ය ඥානය ඇති කෙනාට මේ නාමයෙන් මිදුණු, රූපයෙන් මිදුණු, නාම රූප පරිච්ඡේදයේ කෙනාට සිතත් සිතුවිලි ඒ හැදෙන ආකාරය දැනගත් කෙනාට, ඒ යෝගාචරයට සිතුවිලි වලට මායාවට, ඒ මායාවේ සත්‍ය දකින විට මායාවට රැවටීම සිදුවන්නේ නැහැ. මේ ධර්මයේ දන්න කෙනාට, දැනගත්ත කෙනාට නිරායාසයෙන්ම මේ සිතුවිලි වල මායාව දකින විට ඉන් මිදුණු ස්වභාවයට අවදි වෙනවා. මේ මොහොතේ ඔබේ සිතට එන අරමුණ අපි අර පෙන්වන උපමා පොත බාහිර හමුවන්නේ නැහැ. සිතෙත් පොතක් හමුවන්නේ නැහැ. එන අරමුණ බාහිර පතිත වෙන්නේ නැහැ. ඒ අරමුණට සිත සත්‍ය වෙන්නෙත් නැහැ. සිතෙත් පොත් කියලා දෙයක් නැහැ. අන සිත මිදෙනවා. සිතින් සිත මිදෙන තැන, මේ සිතේ මායාව දකින තැන, ඒ විඥානේ අනිදස්සන වන තැන. විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං එත්තාපෝච පඨවි තේජෝ වායෝ නගාරති. එත් දීගන්ත රසං අනාතෝලං සුභසුභ එත්ත නාමංච රූපංච එත්තේසං උපරොජ්ජති විඤ්ඤාතේන නිරෝධේන එත්තේසං උපරොජ්ජති. විඤ්ඤාණය නිරෝධ වීමෙන් සලුපරුච්ඡන වෙනවා. විඤ්ඤාණය පතිත වෙන්නේ නැහැ. අපපටිතිත විඤ්ඤාණය. බාහිර පතිත වෙන්නේ නැති විඤ්ඤාණය. අන සිතෙන් මිදෙන තැන. සිතට එන අරමුණ හරයක් නැති වෙන තැන. මේ හැම මොහොතෙම මේ මාර්ගය තුළ සත්‍ය දකින්න කෙනාට, මේ දර්ශන සමාපත්තිය ඇතිහුට මේ සත්‍ය පේන්න ගන්නවා. අනේ අවස්ථාවයි මොහොතට අවදි වන අවස්ථාව. ඇත්තටම මේ සිතුවිලි වලටම ඇලුණු කෙනෙක්, මේ දර්ශන ඥානෙ නැති කෙනෙක් කොහොමද සිතුවිලි නැතුව එකනට ඉන්න දන්නේ නැහැ. එකන මෙහෙම ධර්මයක් දන්නේ නැහැ. එකන
සිතටම වහලුණු කෙනෙක්. ජීවිත කාලෙම මේ ධර්මය දැනගත්තා වුණත් කෙනෙක්. දැනුමට දැනගත්තා වුණත් ජීවිත කාලෙම සිතුවිලි කියන දේ කරලා ඒකට පුරුද්ද සිතුවිලි පසුපස හඹා යෑම નિરાයාසයෙන්ම සිදුවෙන ස්වභාවය. ඒ ස්වභාවයෙන් මිදෙන එක පහසු නෑ. අරමුණක් එනකොටම සිත කට ගන්නකොටම નિરાයාසයෙන්ම ඒ සිතට ඇදිලා යන ස්වභාවය තියෙනවා. ටිකෙන් ටික තමයි මේ මිදීම සිදුවන්නේ. මේ දර්ශනයේ අවබෝධය නැති කෙනෙක්, ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටික, අවිද්‍යාව මොහ ගන අන්ධකාරයේ ඉන්න පෘථග්ජනයෙක්, මේ සත්‍ය ඥානෙ මේ බුද්ධ දර්ශනය අවබෝධය නැති අයෙක්. ඒ කෙනා හැම මොහොතේම සිතුවිලි එනවා යනවා. ඒ සිතුවිලි පසුපස හඹා යාම નિરાයාසයෙන් සිදුවෙන ඒ අනුසෝතය තුළ සිටින අයෙක්. සිතුවිලි කියන දේ කරපු ඒ මත්තෙම හිටපු අයෙක් මැරෙන කොටත් සිතුවිල්ලක් එනවා. ඒකත් නවතින්නේ නැහැ. සිතුවිලි ඒ මොහොතෙත් ඇති වෙන සිතුවිල්ලට નિરાයාසයෙන්ම ගහගෙන යනවා. මිදීමක් නැහැ. සිතුවිලි ඔබව පාලනය කරනවා. අවිද්‍යාව තුළ සිටින අසෘතවත් පෘථග්ජනයාගේ සිතුවිලි වල ස්වභාවය. අසෘතවත් පෘථග්ජනයක් කෙනෙක්ට බෑ මේ සිතුවිලි පාලනය කරන්න. සිතුවිලි ඇති වුණාම සිතුවිලි ඔසේ හඹා යෑම සිදුවන්නේ. එහෙම කෙනෙක්ට පුළුවන් වේවිද මේ ධර්මයේ අවබෝධ කරගන්න. මේ සත්‍ය දර්ශනයේ කල්‍යාණ මිත්‍රයෙක්ගෙන් අසා දැනගත්තේ නැත්නම් ඇත්තටම බුදුන් වහන්සේ ලෝකෙට මේ සත්‍ය හෙළි නොකරා නම් අද අපටත් සිදුවන්නේ එයමයි. කිසි විටක අපට මේ සත්‍ය දකින්න හැකියාවක් ලැබෙවිද? මෙවැනි ධර්මතාවයක් තියෙන බව කෙලෙස නම් අපි වටහා ගන්නද? ඇත්ත. බුදුන් වහන්සේ වරක දේශනා කරනවා කල්‍යාණ මිත්‍රයා මතමයි ආනන්දේ මේ ශාසනය පවතින්නේ කියලා. එයයි ඇත්ත. මේ දර්ශනය අවබෝධ කරගත් ඇති අයයි කල්‍යාණ මිත්‍රයන් කියන්නේ. මේ ධර්මය අවබෝධ කරගත් ඇති අයෙක් මතමයි ඇත්තට මේ ශාසනය පවතින්නේ. එවැනි අයෙකුට පමණයි මේ පණිවිඩය කිව හැකි වන්නේ. මෙවැනි දෙයක් තියෙනවා කියලා. සිතුවිලි වලින් මිදුණු මෙවැනි ස්වභාවයක් තියෙනවා කියලා. මේ සිතුවිලි වලින් මිදුණු ස්වභාවය සිතුවිලි නෑ නෙමෙයි. සිතුවිලි වෙනද විදිහටම ඇති වෙනව නැති වෙනවා. නමුත් මේ සිතුවිලි වල හරය නැති වෙනවා මේ සත්‍ය දකින්න විට. සිතුවිලි වලට රිංගන්නේ නෑ. සිතුවිලි ඇත්ත කරගෙන නෑ. සිතුවිලි වලින් මිදුණු ඒ සත්‍ය දකින්නවා. ඒ සත්‍ය ඥානයේ උඩයි මේ ධර්මයේ තියෙන්නේ. ඒ සත්‍ය ඥානෙ නැතිනම් දර්ශන සමාපත්තියයි මේ මුළු සියල්ලම රඳා පවතින්නේ මතයි. බලන්න මේ ධර්මයේ කොයිතරම් නිර්මලද ගැඹුරුද. මේ අපගේම සිත තුළින් දැකිය යුතු නොවේද? ඇත්ත. සමාජය තුළ ඔබට අහන්න ලැබෙන්නේ මේ ත්‍රිපිටකයේ තුලයි ධර්මයේ තියෙන්නේ කියලා. ඇත්තට මේක තියෙන ත්‍රිපිටකයකද? මේක තියෙන සිතුවිලි වලින් මිදුණු ස්වභාවයක් තුලයි. එහෙනම් සිතක් කොතනද? සිතේ මිදීම තුලයි ධර්මයේ තියෙන්නේ. ධර්මයේ දැකීම සුකර නැහැ, පහසු නැහැ. ග්‍රන්ථ ධූරේ පොත තුලින් ධර්මය හොයන්න ගියොත් මේක හමු වේවිද? පොතෙන් ඔබට පණිවිඩේ ඒ පොතෙන් ඔබ ගන්න පණිවිඩේ ඔබ සුලින් ඔබ දැක්කේ නැත්තම් ඔබට කිසි දවසක ඔබට කිසිදාක මේ ධර්මය හමුවන්නේ නැහැ. විෂයක් විදිහට කෙමිස්ට්‍රි ෆිසික්ස් ඉගෙන ගන්නවා වගේ තවත් එක් දැනුමක් වෙලා තියෙයි. මේක දැනුමක්ද? නෑ. මේක දැනුමක් නෙමෙයි. ඒ දැනුම අත්හැරීමක් මේ තුල තියෙනවා. සිතුවිලි වලින් මිදුණු ස්වභාවය දකින්නවා කියන්නේ දැනුම කියන්නේ සිතුවිලිමයි. ඒ සිතුවිලි වලින් මිදුණු ස්වභාවය කියන්නේ දැනුම අත්හැරීමයි. ඒ තුලයි ඔබට මේ සත්‍ය හමුවන්නේ. ඒ දකින්න මහා ඥානයක් අවදි වෙන්න ඕනේ. ඒ සිහිය ඔබට අවදි වෙන්න ඕනේ. අපි විශාල දේශනා මාලාවක් මේ වෙනුවෙන් ඔබට ඉදිරිපත් කරා. මේ සත්‍ය ඔබට පෙන්වන්නයි අපි ඉදිරිපත් කළේ. මේ සත්‍ය ධර්මයේ කුමක්ද කියන එක. මෙයයි සත්‍ය ධර්මයේ.
සත්‍ය ධර්මේ නම් සත්‍ය නම් ධර්මතාවයක් තියෙනවා. එමින් සිතුවිලි වලට හසුවන්නේ නැහැ. ඒ ධර්මතාවයේ ඇති වෙන නැති වෙන ධර්මතාවයේ තුළ කිසිවක්ම නැති ඒ ස්වභාවයක් තියෙනවා, ශුන්‍ය ස්වභාවයක්. ඒ අනිමිත්ත අප්‍රණීත ශුන්‍යත චේතෝ විමුක්තිය කියන එක ඔබ මේ විදිහට ලියාගෙන යනකොට ඔබට හමු වෙනවා. මේ හැම සූත්‍රයකම මේ දහම් පණිවිඩය තියෙනවා. කීයෙන් කී දෙනාටද මේ හමු වෙලා තියෙන්නේ. බලන්න ඔබ මේ Facebook එකේ දාලා තියෙන දේවල් ඔය pages වල ඔය බෞද්ධ කියන දේවල් ඇත්තටම පුදුමාකාර දෘෂ්ටි ගොඩක ඉන්නේ මුළු සමාජයේම දෘෂ්ටි කාන්තාරය සිතුවිලි විමානයක් තවත් සිතුවිලි මවනවා නිවන කියලා හිතාගෙන නිවන් දකින්නවා කියලා හිතාගෙන තවත් සිතුවිලි ගොඩ ගහ ගන්නවා නිවන පේන තෙක්මානයකට නැති වෙනවා අද බොහෝ අයට ඒක වෙලා ඔබට දකින්න ලැබෙනවා ඔබ සමහර විට එතන ඉන්නේ නැත්තේ ඔබට මේ සත්‍ය ඇසුණු නිසා ඔබ එතනින් මිදෙන්නේ නැtei මේ පරම සත්‍ය ආන කිසිවෙක් නැවතත් ඒ ගෝර මඩවලට වැටෙන්න හේතුවක් නැහැ. ඔබ මිදෙනවා. ඔබ සියලු දුකෙන් මිදෙනවා. මේ ආසන ඔබ කිසිදා දුගතියකට වැටෙන්න හේතු නැහැ. ඔබට බාහිර පේන දේ සත්‍යයක් නොවන බව දකින්න එක. ඔබ හිතන දේ සත්‍යයක් නොවන බව දකින්න එක. මහා මායාවක ඔබ අතරමං වී සිටින බව දැනෙනවද ඔබට? මේ මහා ඥානය අවදි වෙනවද ඔබගේ? එයයි නේද සත්‍ය. මෙයයි සත්‍ය. සත්‍ය නම් සත්‍යමයි. සිතිවිලි වලට බැඳිලා ඉන්න කෙනෙකුට පුළුවන් වේවිද ඉන් මිදෙන්නට. මේ සත්‍ය දැනගන්න තාක් මේ මායාව හඳුන ගන්න තාක් මේ සිතුවිලි මායාවක් කියලා විශ්වාස කරයිද? විශ්වාස කරන්නේ නැහැ. සිතුවිලි නැතිව ඉන්න මොහොතට අවදි වූ සිතට ඒ මොහොත පමණයි ඇත්තේ. ඒ මොහොතට අවදි වීම ඔබ හිතන තරම් පහසුත් නෑ. මේක දැනුමෙන් කරන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. ඔබ දැන් සත්‍ය දන්නවා. සිතේ මායාවට ඔබ තවදුරටත් රැවටෙන්න කැමති වෙන්නේ නෑ. සිතින්ම හදන සිතුවිලි බාහිර නැති බව දැන් ඔබට වැටහෙනවා. එහෙමනම් ඉන් පළක් නැති බව ඔබට අවබෝධයි. සිත මේ මොහොතට සත්‍ය පෙන්නකොට සිත මේ හැම මොහොතෙම මේ සත්‍ය පෙන්නනවා නම් සිතුවිලි වල හරය නැති වෙගෙන යනවා. සිත මේ මොහොතට අවදිය ටිකෙන් ටික වැඩි වෙන්න ගන්නවා. අපි වරක ඔබට පැවසුවා කලාමැදිරි එළියක් වගේ මේ මොහොත ඔබට දැනෙන්න ගන්නවා. උපමාවක් විදිහට යන්තම් මුලින් ඔබට මෙහෙම දැනීමක් දැනෙන්න ගන්නවා. සිතුවිලි මිදුණු ඒ නිහඬ ස්වභාවයකට සිත අවදි වෙනවා ඔබට දැනෙන්න ගන්නවා. ඒ ඥානෙටයි හසුවන්නේ. ඔබගේ සිහිය අපි මුලින්දම පැවසුවේ ඒකයි. අර විසිරෙන හිත තැම්පත් කරන්න ගන්න අර මුලින් සමතේ වඩන තැන සිහිය පවත්වනවා. එතනත් ඒ ආස්වාස ප්‍රාස්වාසයට ඒ හිත වෙන පිට යවන්න නැතුව තියාගන්නකොට එතනත් සිහිය පැවැත්මක් තියෙනවා. හැබැයි මේ සිතුවිලි ඇති වෙන නැති වෙන දැකීම සිහියට අවදි වෙනවා කියලා අපි කිව්වා. සිත ඇති වෙනව නැති වෙනවා. ආස්වාස් ප්‍රාස්වාසය එනවා යනවා. ඔබට දැනෙන දැනීම සිහිය සිතුවිල්ල නොවන බව ඔබට එතනදි දැනෙනවා. සමතේ වඩන විට. එහෙම තමයි මේ දියුණු වෙන්නේ. එහෙම දැනෙන ස්වභාවයක් මේ අපේ සිත අභ්‍යන්තරයේ තිබෙනවා. ඒ අවදි වෙනකොට විවරිතෝ විජටිතෝ තව බබලෙන්න ගන්නවා. තව විවර වෙන්න ගන්නවා. ඒ සිහිය තව අවදි වෙන්න ගන්නවා. ඒ ප්‍රකට වෙන්න ගන්නවා. ඒ සිහිය ඥානයන් බවට ඔබ විසින්ම ඔබට දැනෙන්න ගන්නවා. ඒ විඥානයේ මායාව සිතුවිලි වලට අභිභාගයේ ඥානය අවදි වෙනවා කියන්නේ ඒකටයි. සිහියත් නුවණත් වඩන තැනයි ඥානයේ අවදිය තියෙන්නේ. මුලින් ඔබ මේ සත්‍ය දකින්න තැන මේ මොහොත ඔබට පෙනෙන්න ගන්න තැන ඇති වෙන නැති වෙන ස්වභාවයක් තමයි දකින්නේ. අසමාහිත සමාධිය සමාහිත සමාධිය කියලා මෙහෙම සමාධිමත් ස්වභාවයක් මේ මුලින් මේ මොහොත අවදිය ඇති වෙනවා නැති වෙනවා කියන ස්වභාවය ධර්මය තුල සඳහන් වෙනවා. මේ මොහොතට අවදි වීම කියන තැන ඔබ ඊටම අරමුණු කිරීම තුළ
තව මේ මොහොත ප්‍රකට වෙන්න ගන්නවා. ඔබ එදිනෙදා වැඩ කරනකොට හැම ඉරියව්වකදීම ඔබ මේ මොහොත ටිකෙන් ටික નિરાයාසයෙන්ම ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඒක යන්තම් අවදි වෙන්න ගත්තොත් මේ මොහොතට දිගටම ඒ අවදිය කරාම යන ගමනක් යනවා. මේ මොහොතේ නිහඬ බවත් එක්ක ඉන්න සිත ඒ නිහඬතාවට සිත ඇලුම් කරන්න ගැනීමක් ඔබ තුලින්ම ප්‍රකට වෙන්න ගනීවි. ඔබ සිතුවිලි වල වෙහෙස කර ස්වභාවයේ ඔබට පේන්න ගනීවි. ඒ ඔබට දැනෙන්න ගනීවි. එවිට ඔබ හුදකලාවට ඇලුම් කරන ගතියකුත් මතුවේවි. ඔබ අරමුණු ඒ සිතුවිලි ඒ එන යන සිතුවිලි වල ඒ විසිරෙන ස්වභාවය අතරින් ඒ සිතට ඒ මොහොත කියන තැන නිහඬතාවයක් දැනෙන්න ගනි මතුවෙන්න ගනීවි. ඒ විවිධාකාර පැතිකඩයන් ඔස්සේ ඔබට පේන්න ගනීවි. මුලින් ඔබට ඒක හුරු නැති වුණත් ඔබට ඒ මතුවෙන ඒ නිහඬියාව ඒ මොහොත ප්‍රකට වෙන්න ගනීවි. එතනට ඔබ පුහුණු වෙන්න ඕනි. ඒ ඔබගේ නිවන් මගයි. ඒට ඔබ ඡන්දේ තියෙන්න ඕනි. ඡන්දං ජනේති වායමති විරියං ආරහති චිත්තං පග්ගඤ්ඤාති පජහති. ඒ තියෙන්න ඕනි. පාපකානං අකුසලානං ධම්මානං පහනාය චන්දං ජනේති වායමති විරියං ආරහති චිත්තං පග්ගඤ්ඤාති පජහති. ඒ සිතුවිලි පාපක අකුසල ධර්ම. ඒවා ඔබ ඒවට කැමති වෙන්නේ නැහැ. ඡන්දේ තියෙන්නේ ඒවා ප්‍රහාණය කරන්නයි. අන්න සතර සම්මප්‍රදාන වීර්ය වැඩෙනවා. අනුප්පානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය. දැන් ඔබට සිතුවිලි වලට ඔබ ඒ හැලෙන ස්වභාවයෙන් අතහැරෙන්න ගන්නවා. නැවත උපදින ප්‍රමාණය සිතුවිලි වල ඒ සිතුවිලට බැස ගන්න ප්‍රමාණය අඩු වෙන්න ගන්නවා. අනුප්පාදායට යනවා. අනුප්පානං කුසලානං ධම්මානං උප්පාදාය. අන්න දැන් අර මොහොත අවදි වෙන එක ප්‍රකට වෙන්න ගන්නවා. කුසල ධම්ම උපදින්න ගන්නවා. නූපං කුසල ධම්ම උපදින්න ගන්නවා. අන්න උප්පානං කුසලානං ධම්මානං තිතිය බිහියෝ භාවය වේපුල්‍යය භාවනාය පරිපූර්ණය චන්දං ජනේති වායමති විරියං ආරහති චිත්තං පග්ගඤ්ඤාති පජහති. උපන්නා වූ කුසලේ ඒ මොහොත වැඩි දියුණු වෙන්න ගන්නවා. ප්‍රකට වෙන්න ගන්නවා. බිහියෝ භාවය වේපුල්‍යය තිතිය භාවනාය පරිපූර්ණය චන්දං ජනේති. මේ කියන්නේ කතාවයි. මේ සතර සම්මා ප්‍රධාන වීරයයි ඔබට මේ පේන්නේ. මේ ධර්මයයි පිරිසිදු නිර්මල සත්‍ය ධර්මයයි. ඔබගේ සිත මිදෙන මගයි. නිර්මල වූ නිවන් මගයි. ඔබට දැන් සත්‍ය අවදි වෙගෙන යනවා. සත්‍ය දකිනකොට සිත ටිකෙන් ටික ඒ සත්‍යට ඇලුම් කිරීම තුළ ඒ ප්‍රකට වීමට රුකුලක් වෙනවා. සබ්බස සූත්‍රයේ පෙන්නන කාරණා දස්සනා පහතබ්බා දර්ශනය ඇති කෙනා අනේ කෙනාටයි සත්‍ය ඥානය ඇති කෙනාට විනෝදනා ප්‍රහතබ්බා සංවරා පහතබ්බා අදිවාසනා පහතබ්බා මේ හත් ආකාරයකට පෙන්නනවා. විසිරෙන තැන්වල රැඳෙන්න ඔබගේ ඇල්මක් නැහැ. ඔබ නිහඬියව ඇලුම් කරන ස්වභාවයක. ඒ වගේමයි ඒ ස්වභාව තුළ ඔබගේ සංවර වීම ඒ සිත කය වචනේ නිරායාසයෙන්මයි සිද්ධ වෙන්නේ. සංවරත් වෙන සීලානක්යයි. ඔබ අමුතුවෙන්ම සිල් ගන්නවා රකින්න කෙනෙකුටත් එහා කිය ගැඹුරු සත්‍යයක් මේ තුල ඉස්මතු වෙනවා. අවබෝධය තුලින්මයි සිදුවන්නේ. පරිවර්ජනේ ඉවසන්න ඕනේ තැන්වල ඔබට ඒක අමුතුවෙන්ම වෙහසක් නැහැ. ඔබට ඉවසනවා කියලා අමුතුවෙන්ම ලොකු ආයාසයක් නොගෙනම ඉවසීම සිද්ධ වෙනවා. කරුණාව ඒ ද්වේෂසිත දිය වේගෙන යන එක. ඒ ලෝභය දිය වේගෙන යන එක මේ තුල සිදු වෙනවා. ඉතින් අතර මේක භාවනාවක්. මේක විදර්ශනා භාවනාවක්. ඒකයි දස්සනා පහතබ්බා අදිවාසනා පහතබ්බා සංවරා පහතබ්බා පටිසේවනා පහතබ්බා. මේ කන්න ගියත් ආහාරය අනවශ්‍ය විදිහට ඒක ලොල් වෙලා ඒක තුල නැහින්නේ නැහැ. ඒ තුල
ඒ තුල තමන් පිරිහීමකට ලක් වෙන්නේ මේ මාර්ගයේ යන කෙනාට මාර්ගයම ඉවර වෙනවා. ඒ තුල භාවනාවක් තියෙනවා අවසානයේ භාවනා පහතබ්බා කියලා. පහතබ්බා දසන පහතබ්බා කියන්නේ ප්‍රහාණය වෙන්නේ කෙලෙස්. ආශ්‍රව කෙලෙස් ෂේවිගෙන යන ගමනයි මේ. ඊටාම වටිනවා. අර ලිදක් කියන ක්‍රමයට. අර අලුතෙන් එන අරමුණු වල සත්‍ය දැකලා මිදෙන ගමන ලිද ඉහෙනවා කියන්නේ. හැබැයි ඒ ලිද ඉහෙන ගමන් ඔබ නැවතත් ඒ අරමුණ නැවතත් ඒ වතුරම ලිඳට යනවා කියන එක. අර මඩේ ඉඳන් රෙදි හොදනවා වගේ. එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. මේ මාර්ගය තුල යන කෙනාගේ. ඒ කියන්නේ ආයතන පිනවන්න ඒ ස්වභාවයෙන් මිදෙනවා. මේක සත්‍යම සිද්ධ වෙන දෙයක්. ඔබටම ප්‍රත්‍යක්ෂ වේවි. මේක සාන්දිටික ධර්මයක්. කාටවත් බලෙන් තව කෙනෙක් නිවන් දක්වන්න බෑ. මේ සත්‍ය ඔබ කල්‍යාණ මිත්‍රාගේ පණිවිඩය ලැබුණට පසු ඒ මග යන්නේක තමන්ගේම කටයුත්තක්. පාරුව තමා විසින්මයි සාදාගත යුත්තේ. තමාමයි පාරුව සාදාගෙන එතර විය යුත්තේ. බුදුන් වහන්සේමයි දේශනා කරන්නේ. කුලපමංගෝ දේශිස්සාමි. බුදුන් වහන්සේ දේශනා කරනවා ආනන්දේමම් ජේතවනාරාමයට එන පාරත් කියයිද එන ආකාරයත් කියයිද. ඒ කියන්නේ කල්‍යාණ මිත්‍රයා මේ සත්‍ය පණිවිඩය දේශනා කරනවා. ඉතින් ඔව් වෙන කොහෙවත් යයි නම් මං කුමක් කරන්නද ආනන්දේ කියලා. ඒ කියන්නේ කල්‍යාණ මිත්‍රයාට කළ හැකි වන්නේ මේ සත්‍ය ධර්මයේ පණිවිඩය දීම පමණයි. ඔබමයි ආයුත්තේ. ඔබමයි මේ මග යා යුත්තේ. ඔබටමයි සාන්දිටික ගමනක් තියෙන්නේ. Tamanටමයි දැනෙන්නේ ආශ්‍රව කෙලෙස් ඡේවිගෙන යනවා. මේක සාන්දිටිකෝ අකාලිකෝ ඒයිපස්සිකෝ ඕපනයික පච්චුප්පන්න ධර්මයක්. මේ මොහොතේම දකින්න එකක්. අකාලිකයි තුන් කාලෙටම ඇති නෑ. ප්‍රත්‍යුප්පන්න ධර්මයක්. ඇති වෙන නැති වෙන මේ මොහොත දකින්න එකක්. මේ මොහොතේම ඔබ සනසුම් සුවයටපත් වෙනවා. ඒ සාන්ත ප්‍රණීත සුවයටපත් වෙනවා. මේ සත්‍ය දකින්න කෙනාට පංචවිධ ආනිසංසෙමි වෙනවා. සත්තානං විසුද්ධියයි. ශෝක පරිද්දවානං සමතික්කමයි. දුක්ඛ දෝමනස්සානං අත්තගමයි. ඥායස අධිගමයි. නිබ්බාන සත්‍ය කිරයයි. අන්න නිවන් දකිනවා. මේ තමයි පරම සත්‍ය. සිතුවිලි මායාවෙන් මිදෙන තැනයි ඔබට යහවන්නේ. ටිකෙන් ටික ඔබගේ ස්වභාවය අනුව මේ සත්‍ය දකින විට සිත නිහඬ වේවි. මොහොතට සිත අවදි වන විට දැනෙන ඒ නිහඬ බවට අවධානය යොමු කරන්න. ඊට සිත එකඟ කරගන්න. සිත ඊට ටික ටික කැමති වෙන බව ඔබට දැනේවි. ඒ නිහඬ බව නිශ්චල බව තමයි මොහොත. ඒ මොහොතට සිත අවදිමත් වන ඒ නිහඬියාව කිසිම සංකල්පයක් නැතිව ඇහෙන හඬට සිත යොමු කරන්න. ගැඹුරින් ගැඹුරට යන ඒ නිහඬියාවට ඔබගේ අවධානය යොමු කරන්න. සංකල්ප වලින් තොරව දෙයක් දිහා බලන්න පුරුදු වෙන්න. ප්‍රඥාප්ති සම්මුති අපි දාගත්ත නම් පුටුව මේසය ඇඳ ඉර හඳ ඒ නම් වලින් තොරව සංකල්ප වලින් තොරව කිව්වේ ඒ අපි දාගත්ත නම් වලින් තොරව දෙයක් දිහා බලන්න ඔබ පුරුදු වෙන්න ඕනි. මේ ධර්මයේ වැඩෙන කෙනාට යා යුතු මාවත ලිපිනේ මෙයයි. ඒ මගයි මේ පෙන්වන්නේ. දැකීම තුළ දැකීමක් විතරක් වෙන තැන. ඒ දැකීම තුළ සංකල්ප නැහැ. සිතුවිලි නැහැ. ඔබට දැන් ධර්මයේ දකිනවා. ඔබ මායාව දකිනවා. බාහිර දෙයක් නැති බව දකිනවා. සිතේ දෙයක් නැති බව දකිනවා. ඒ දැකීම තුළ සිතුවිලි නැහැ කියන්නේ සංකල්ප නැහැ. සිතුවිලි වලින් තොර දැකීමක් ඔබට හමු වෙනවා. ඔබට දැනෙන, පේන, ඇහෙන ඒ වර්ණ, ශබ්ද, ගන්ධ, රස, පහස ඒ ආයතන හරහා එන ඒ අරමුණු වලට රිංග යන්නේ නැහැ. අරමුණු වල ලොකු මත්වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එබ්බ මායාව දකිනවා. මෙහෙම දේවල් බාහිර නැති බව දකිනවා. තමන්ගේ සිතත් එහෙම දෙයක් නැති බව දකිනවා. අනේ එතනමයි සිතුවිලි වලින් මිදුණු ස්වභාවය දකින්න තැන. ඒ දකින්නත් ඔබ මුලින් ඔබ ඒ දකින්න ඔබට ඡන්දය තියෙනවා. ඡන්දං ජනේති වායමති තියෙන්න ඕනි. ඔබ දකින්න ඕනි.
ඔබගේ ඕනකම් මතයි ඒ සිදුවන්නේ. ඉබේම පේනකන් හිටියොත් එහෙම වෙන්නේ නැහැ. ඔබගේම ඒ ඡන්දයමයි මුලින් එයමයි හේතු වෙන්නේ. වීරිය මුලින් තියෙන්න ඕනේ. සද්ධා කියන්නේ සත්‍ය දකින්න එක. මේ සත්‍ය දැකීම, සිතට සත්‍ය පෙන්වීම, අරමුණේ සත්‍ය දැකීම අපිට කලිනුත් පැහැදිලි කරා. වීරිය කියන්නේ ඒ අරමුණේ සත්‍ය දකින්න ඔබ මුලින් වීරියක් ගන්න ඕනේ. ඒ කියන්නේ ඡන්දේ ඕනකමක් තියෙන්න ඕනේ. සදා වීරිය සතිය කියන්නේ ඒක අපිට පේන්න ගන්නවා. සතියට. ඒ කියන්නේ පේන්න ගන්නවා. අරමුණේ සත්‍ය පේන එක. සත්‍ය පේන එක තමයි සවිතක්ක සවිචාර කියන්නේ. මේ සමාධිය. විතක්ක ਵਿਚාර සමාධිය නෙමෙයි. ඒ කියන්නේ අරමුණු වලට හිත යවන්නේ නැතුව එකම අරමුණේ තියාගන්න එක නෙමෙයි මේ. අරමුණේ සත්‍ය දකින්නයි. සවිතක්කය කියන්නේ. සත්‍ය දකින්න කොටයි මිදෙන්නේ. ඒ අරමුණෙන් මිදෙනවා. අනිමිත්ත සමාධියයි උපදින්නේ. එතන සතියයි මේ අනිමිත්ත සමාධිය තුළ උපදින සතිය. සදා වීර සති සමාධි අන්න පංච ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවා. ඒ નિરાයාසයෙන්ම වැඩෙන ස්වභාවයට එනවා. ඒ මොහොත වෙන විට ඔබ මහා දියුණුවක් ලබන තැන ඔබට සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. අනුසෝතේ නෙමෙයි පටිසෝතේ තමයි ඔබට සාමාන්‍ය වෙන්නේ එතකොට. ඔබට එතකොට සාමාන්‍ය හතර ඉරියව්වෙම පේන්න ගන්නවා. සත්‍යමයි පේන්නේ. තාම දියුණු අවස්ථාවක් තමයි ඒ අවස්ථාව. මුලින් එතකොට මේ සංකල්ප වලින්තර ඒ දකින්න ඒ සිතුවිලි නැති සිතුවිලි වලින්තර දැකීමක් ඔබ මුලින් දකින්න ස්වභාවය ඒ ඔබට මුලින් හමු වන අවස්ථාව. ඒ සිතුවිලි වලට ඔබ රිංගන්නේ නැති අවස්ථාව. ඔබ ඒ සිතුවිලි දිහා බලා සිටිනවා පමණයි. අර හිස් බැල්මකින් ලෝකෙ දිහා බලනවා කියලා අපි කිව්වේ. ඔබට ඇසෙන්නේ නැති. ඒ තමයි මේ මොහොතට අවදිය තුළ හිස් බැල්මකින් ලෝකෙ දිහා බලනවා. සම්මුති ප්‍රඥප්ති නැහැ. ඒවේ නාමයන් නැහැ. ඒවේ නාමයන් ප්‍රකට කරගෙන ඒවේ හරයක් නැහැ. ඒ තමයි නිවැරදිම. රිංගන්නේ කියන්නේ ඒකේ අගයක් නැතිව. ඒකයි හිස් බැල්මකින් ලෝකෙ දිහා බලනවා කියුවේ. ඔබ බලා සිටියා පමණි. එහි කිසිවක් හරයක් අගයක් ඔබට අගේ දිය වී යනවා. ඔබ නිහඬයි. නිශ්චලයි. අතුලාන්තයෙන් අධ්‍යාත්මිකව බාහිරින් නෙමේ. ඔබට සියල්ලගේම ඒ නිහඬ ස්වභාවයක් දැනෙන්න ගන්නවා. සේරම තියෙනවා. මේ හැමෝම කතා කරනවා. මේ හැමෝම කතා කරන තැන ඔබගේ අභ්‍යන්තරයේ නිහඬියාවක ඔබ අවදි වෙනවා. හිස් ස්වභාවයකට අවදි වෙනවා. ඔබට සියල්ලගේම ඒ නිහඬියාව තුළ ඒ හිස් දැනීම අන්නේ ඊට අවධානය යොමු කරන්න. ඒ නිහඬියාවට අවධානය යොමු කරන්න. අභ්‍යන්තර නිහඬියාව શબ્දයක් නැතුව නෙමෙයි. හැමෝම කතා කරන තැන අභ්‍යන්තර නිහඬියාවක් තියෙනවා. අත්දැකීමක්ම වෙන්න ඕනි. ලුණු කාපු කෙනාටයි ලුණු ගැන දන්නේ. ඒ අපගේ ප්‍රත්‍යක්ෂතාවය තුළ අපට ඒක දැනෙනවා. ඔබටත් ඒ දැනේවි. ඔබට දැනේවි. ඒ ඔබටම සාන්දිටික විය යුතුයි. ඒ නිහඬියාව ඔබගේ අත්දැකීමක් විය යුතුයි. අපගේ අත්දැකීම අපි ඔබට මේ සම්ප්‍රේෂණය කරනවා. ඉදිරිපත් කරනවා. මෙන්න මෙහෙම ස්වභාවයකට එනවා කියලා. ඒ පණිවිඩේ කල්‍යාණ මිත්‍රාගේ පණිවිඩේ ඒ ගන්න. ඔබ දකින්න. ඔබ තුලින්ම ධර්මයේ දකින්න. ඒක ඕපනායක පච්චුප්පන්න ධර්මයක් කිව්වේ ඒකයි. සාන්දිටික අකාලික ඕපනායක පච්චුප්පන්න ධර්මයක්. එන්න ඇවිත් බලන්න. බුදුන් වහන්සේමයි කියන්නේ Tamanටමයි සාන්දිටික වෙන්නේ. ඔබත් ඇවිල්ලා බලන්න කියලා. ඒ විදිහටම නේද මේ අපි ඔබට පණිවිඩය කියන්නේ. ඔව් ඇත්ත. ඔබට ඒ දැනේවි. ඔබට මේ නිහඬියාවට අවදි වෙනව දැනේවි. ඔබට සියල්ලගේම ඒ නිහඬ ස්වභාවයට කිමිදීගෙන යන ස්වභාවයක්, ඒ හිස් ස්වභාවයක් දැනේවි. අන්නේ ස්වභාවයට අවධානය යොමු කරන්න නිහඬියාවට. හැම ഘോഷාවක් තුළම ඔබට ඒ නිහඬියාව දැනෙන්න ගනීවි. හැම ශබ්දයක් තුළ මේ නිහඬියාව දැනෙන්න ගනීවි. හැම සුවඳක් තුළ මේ නිහඬියාව දැනෙන්න ගනීවි. හැම රසක් තුළම, හැම සුවඳක් තුළම, හැම වර්ණයක් තුළම, හැම ශබ්දයක් තුළම මහා නිහඬියාවක් ඒත් සමගම ඔබට දැනෙන්න ගන්නවා. ඒ සිටිවිලි වලින් මිදුණු ස්වභාවයයි, පරම සත්‍යයයි. එයි සත්‍යය. හැම දැනීමක් තුළම ඔබට ඒ දැනීමෙන් ඔබට ගිය ඒ නිහඬියාව
ඒ ස්වභාවය, ගඳ සුවඳ, පහස, ඒ සියල්ලටම ඔබෙන් ඇති ඒ නිහඬියාවකට ඔබ අවදි වේවි. ඔබට ඒ අත්දැකීමක් වේවි. හිස් බැල්මකින් ලෝකෙ දිහා බලනවා කියපු තැන. ඒ උපමා කළේ ඇත්තටම ගැඹුරු තැනක්. මේ සිත මිදීගෙන යන තැන, ආශ්‍රව කෙලෙස් මේ සත්‍ය දකින තැන. ඔබට නොපෙනෙන මානයක ඔබටම දැනේවි ඔබගේ මාශ්‍රව කෙලෙස් ශ්‍රේවිගෙන යනවා. වෙනද තරම් දැන් ඇලෙන්නේ නැහැ. වෙනද තරම් දැන් ගැටෙන්නේ නැහැ. දැන් රාග දේශම ශ්‍රේවිගෙන යනවා. ඒ ඔබගේ ඥානෙට හසු වෙනවා. ඒ ආසවක්ඛ්‍යා ඥානයයි. මේ සිතත් ඇති වෙන නැති වෙන සඳ සත්‍ය දකින්නවා. ඒ චතුප්පාත ඥානයයි. සත්‍ය ඔබ දැනගත්තා දර්ශනේ. ඒ දර්ශනේ දකින්නවා යථාභූත ඥානෙ. එක්ෂණික සිතක ඇති වෙන නැති වෙන තැන දකින්න ඥානෙ, සත්‍ය දකින්න ඥානෙ. මීට පෙර අපි පැහැදිලි කරා. ඒ වගේම ඔබට මේ ඉපදින සෑම සිතකම ස්වභාවය පේනවා. ඔබට මනාකොට පේනවා අන්න පුබ්බේ නිවාසානුස්සති ඥානෙ. පුබ්බේ නිවාසානුස්සති ඥානෙ එනේන සිතේ සත්‍ය දකින්නවා. මේ තක්වා අතීත සිත් ඇති වෙන හැම සිතක්ම මේ මොහොතේ හමු වෙලා නැති බව, අනාගතයේ එන සිතත් ඒ මොහොතේ හමු නොවන බව, හැම මොහොතෙම ඒ මොහොතටත් හමු නොවන බව. ඇත්තට මේ සිතුවිල්ලම හර නැති වෙලා ශුන්‍ය වෙන තැන. ශුන්‍යත චිත්ත විමුක්තිය ඔබට දකින්න ලැබෙනවා. මේ පුබ්බේ නිවාසානුස්සති ඥානයත් චතුප්පහත ඥානයත් ඒ මහා ශුන්‍යතාවය ඔබට පෙන්눔 කරනවා. මේ සිතේ සත්‍ය දැකීම තුළ ඒ වන්නේ. ඒ සත්‍ය දකින්න එක ඊටම වැදගත්. ඒ සිතට එන අරමුණ ඒ යෝනිසෝ මානසිකාරය පවත්වනවා නම් ඒ යෝනිසෝ මානසිකාරයට සිතට එන ආරම්මණයට යථාභූත ඥාණයෙන් සත්‍ය දකින්නවා නම් ඒතනම මිදෙන තැන ඔබ මොහොතට අවදියයි. ඒ නිහඬියාවයි. ඒ සිතුවිලි නෑ. සිතුවිලි වල හරයක් නෑ. හැම ස්පර්ශයකම ඒක ඔබට දැනෙනවා. හැබැයි ඔබට මේ දැනෙන දැනීම ඒක කාටවත් කියා ගන්න බෑ. ඒක දැනීමක්. ඒක ඔබගේ ඥානෙට යසු වෙන්නේ. ඒකට වචන කියන්න බෑ. අමුතුම අත්දැකීමක් ඔබට මේ දැනෙන්නේ. ඒක සිතුවිල්ලක් නෙමෙයි. මේක හිතලා ඔබට එතනට එන්නත් බෑ. ඔබට මේක අත්දැකීමක් වෙන්නම ඕනි. හරියට ඒකත් ඇත්තටම අර ලුණු රස වගේ. ලුණු රස ගැන කොහොමද කියන්නේ? ඔබට පුළුවන් ද ලුණු රස ගැන කාටවත් කියන්න බෑ. ඔබට මේ දියුණුව ලබන විට මේ ආධ්‍යාත්මික දියුණුව තුළ ඔබට දැනෙන දැනීම, මේ අත්දැකීම්, ඔබගේ ඥාණයට හසු වෙන දේ කිසි කෙනෙකුට ඔබට කියන හැකියාව නැ, කියා ගන්න බෑ. දැනෙන දැනීම වචනෙට ගන්න බෑ. ඔබට මේක අත්දැකීමක් වේවි. ඔබ ලුණු කාලා නැත්තම් ඔබ දන්නේ කොහමද? ලුණු කාපු නැති කෙනෙකුට ඒ කිව්වට වැඩක් වේවිද? ඒකත් හරියට ඒ වගේ. ඒ නිහඬ බව තුළ සංකල්ප වලින් තොර හිස් ස්වභාවය තුළ සිතවිලි වලින් ඔබේ යති ඒ ප්‍රභවයේ මූලය ඔබට හමුවනවා. අන්නේ ප්‍රභාස්වර සිත හඳුනා ගන්න. මොහොතට අවදි වීම යනු අන්නේ ප්‍රභාස්වර සිත අවදි වීමයි. මේ සිත හටගත් පසු ඔබට තිබෙන්නේ මේ ප්‍රභාස්වර සිතටමයි. මේ ප්‍රභාස්වර සිතට අවදි වූ අයෙකුට ඒ ප්‍රභාස්වර සිත එහෙම නැත්නම් මේ මොහොත පමණි ඇත්තේ කිව්වේ ඒකයි. මොහොතට අවදි වූ අයෙකුට ඇත්තේ මොහොත පමණි. සියල්ලම මොහොතමයි. ඒ කාලයක් නෑ. කාලය කියන්නේ මනසේ මායාවක් විතරමයි. සිතුවිල්ලක් කාලය කියන්නේ. අතීතයත් අනාගතයත් සිතුවිල්ලක්මයි. අතීතයත් අනාගතයත් වර්තමානයත් මේ මොහොතේම හටගත් සිතුවිල්ලක් විතරයි. ඔබේ දැන් දන්නවා. සංසාරයේ කියන ඒ සිහිනයම වර්තමානයේ සිතුවිල්ලක් විතරමයි. සංසාර සිහිනේ දිය වී යන තැන ඔබගේ ඒ සත්‍ය, ඔබ පරම සත්‍යයට අවදි වෙන තැන දැන් ඔබට ඇත්තේ මොහොත පමණි. සිතුවිලි වලින් ඔබේ ඇති මේ දැනීම ඔබට දැනෙන විට ඒ සිතුවිලි වලින් මිදුණු ස්වභාවයක් තුලයි ඔබට මේ මොහොත දැනීමට දැකීම අත්විඳිය හැකි වන්නේ. සිතුවිලි ඇතිතාක් ඔබට හමු නොවේ.
අතීත අනාගත හීන ප්‍රනීත අතීත අනාගත පච්චුප්පන්නං වා ඕලාරික සුකුමා වා හීනා වා ප්‍රනීතං වා දුර වේවා ළඟ වේවා සන්තිකේවා අර ස්කන්ධේ විග්‍රහ කරනකොට ස්කන්ධ සූත්‍රවල 11 ආකාර ස්කන්ධ ගොඩවල් ඒ සියල්ලම දිය වී යනවා. අන්ත වලින් මිදුණු ඒ සිතුවිලි වලින් මිදුණු තැන අන්ත වලින් මිදුණු තැන හීන ප්‍රනීත ඕලාරික සුකුම දුර ළඟ අතීත අනාගත ඒ කිසිවක්ම හමුවන්නේ නැහැ. අන්ත වලින් මිදුණු තැන දෙයක් හමුවන්නේ නැහැ. ඇත නැත කියන අන්ත වලින් මිදිලා අන්ත තියෙන්නේ සිතුවිලි වලයි. දැන් ඔබ අන්ත වලින් මිදිලා ඒ 11 ආකාර ස්කන්ධ ගොඩවල් කිව්වේ ඒ හැදෙන්නෙම දෙයක් බාහිර ඇත කියන අන්තයට ගිය තැනයි. එක හීන ප්‍රනීතයි. එක සුකුමයි ගොරෝසුයි. මේ අන්තයක් තියෙනවා. ඒ ද්වේතාවක් තියෙනවා. ඇත නැත හීන ප්‍රනීත දුර ළඟ ඒ ලෝකයක් මැවිලා තියෙන සිතුවිල්ලක් මේ තියෙනවා කියලා මේ නැති දෙයක් ඇති කර ගැනීම තුලයි. ධර්මයේ තුල මේ දර්ශනයේ සත්‍ය පෙන්වන තැන ඔබේ දේශනාවට සවන් දෙන්නේ නැති. අපේ දිගින් දිගට පැහැදිලි කරා අන්ත වලින් මිදෙන බව. ඒ සාපේක්ෂතාවයට කොටු වෙන්නේ නැහැ. ඒ සාපේක්ෂතාවයේ තාරක විතර්ක විශ්ලේෂණ ඒ සියල්ලම මේ මොහොත තුල නැහැ. එහෙම කිසිවක්ම හමුවන්නේ නැහැ. මේකට තර්කයක් නැහැ. මේක අතක් කවචර ධර්මයක්. මේක මනසේ මේ සේරම තාරක විතර්ක සාපේක්ෂ විශ්ලේෂණ සියල්ලම මනසේම ගොඩනැගෙන ඒ මායාවේ සිතුවිලි මායාවේ ඒ මැවීමක් පමණයි. දෙයක් තියනවා කියලා ගත්ත මායාව තුළයි ඒ සියල්ලම තියෙන්නේ. ලෝකේ මිදෙන තැන සියල්ලෙන් මිදෙන තැන විනේය ලෝකේ කියන තැන විනේය ලෝකේ කායේ කායානුපස්සී විහෙරති විනේය ලෝකේ වේදනාය වේදනානුපස්සී විහෙරති විනේය ලෝකේ චිත්තේ චිත්තානුපස්සී විහෙරති විනේය ලෝකේ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති අන්න ලෝකෙන් මිදෙන තැන විනේය ලෝකේ අන්න එතන සියල්ලම විහරණයට යනවා රූප වේදනා සංඥා සංඛාර විඥාන කායानुපස්සනා රූපේ විහරණයට යනවා වේදනානුපස්සනා වේදනා විහරණයට යනවා චිත්තානුපස්සනා ඒ සංඥා සංකාර විහරණයට යනවා මේ ස්කන්ධ පහමයි මේ සතර හතිපට්ඨානෙ තුල ඔබට දකින්න ලැබෙන්නේ ධම්මානුපස්සනන ආයතනෙම විහරණයට යනවා සලආයතන නිරෝධෝ නිබ්බානෝ කියන තැනට එනවා අස මගින් හැදපු ඒ ආරමුණ නිමිත්ත අනිමිත්ත වෙන තැන එතනයි කිසිවකට රිංගා නොගෙන ඒ කිසිවකට රිංගා නොගත් ඒ සියලු සිතවිලි වලින් මිදුණු තැනයි සිත නිවිල යන බව ඒ සිතල නිවිල යන තැන එතනයි දැන් ඔබ අවදිවන්නේ මොහතට පමණි මොහත තුළ ඒ කිසිදු අන්තයක් නැති ඒ සාන්ත සුවයක් ඔබට දැනෙන්න ගනේවි ඔබ දැන් මොහතට අවදිය තුළ ඔබගේ ඒ නිවන් මඟ ආශ්‍රව කෙලෙස් ශේවන මාර්ගයට ප්‍රවේශ වෙලා සිටින්නේ ඒ තුළ ඔබගේ සියලු කෙලෙස් ශේවීගෙන යනවා මේ මොහතට අවදි වූ අයෙකුගේ මොහත පමණයි හැම මොහොතේම මොහත ප්‍රකට වෙනවා ඒ ඊටම වැදගත් මේ නියත සම්බෝධි පරායනයි මාර්ගඵල පැත්තෙන් බැලුවොත් ඔබ අනාගාමී භූමියත් පසු කරගෙන යනවා ඔබ සියලු කෙලෙස් වුණු තැන අරහත්ත්වයටපත් වෙනවා මොහතට අවදිය කියන තැන අනාගාමී භූමියෙන් පසුවයි හමුවන්නේ අපි කිව්වා ඔබට බාහිරින් මිදෙන තැන සිතට එන අරමුණ බාහිර නෙමෙයි පේනවා නෙමෙයි හිතනවා කියන්නේ දකින්න කියලා. ඒ සෝවාන් මාර්ගසිතයි. සෝවාන් ඵලසිත ඒ ලෞකික සමාධිය නෙමෙයි ලෝකෝත්තර සමාධියක් බවට පත් වෙනවා. නිමිති වලින් මිදුණු බාහිර කිසිවක් නැති බවට ප්‍රත්‍යක්ෂතාවයට එන තැන සමාධිමත් සිතක් ඇති වෙනවා අනිමිත්ත සමාධියක්. ඔබගේ චිත්ත ලෝකයේ ඔබට ප්‍රකට වෙන්න ගන්නවා. බාහිර හිතන දේ නැති බව ඔබට ප්‍රත්‍යක්ෂ වෙන තැනකට එනවා. ඒ සමාධිමත් තැනකට එනවා. මුලින් විහරණයක් තියෙන්නේ. පසුව තමයි සමාපත්තියක් බවට පත්වන්නේ. අන්න එයයි සෝතාපන්න වෙනවා කියන්නේ. ඒ සෝවාන් අවස්ථාවයි. ඒ ලෝකෝත්තර ධානයයි. ලෞකික ධාන පිරිහෙනවා.
හේතු තියෙනකොට තියෙනවා. හේතු නැති වෙනකොට නැති වෙනවා. නමුත් මේ ලෝකෝත්තර ධ්‍යාන පිරෙහෙන්නේ නැහැ. ලෝකෝත්තර ධ්‍යාන පිරෙහෙන්නේ නැහැ. ඉතින් බාහිරින් මිදෙන තැන ඒ සෝතාපන්න වන තැන අනුසෝතයෙන් මිදිලා පටිසෝතයට එන තැන සෝතයට පැමිණෙන තැන ඒ තුල ඇලෙන ගැටෙන ස්වභාවයෙන් මිදෙන තැන බාහිර දෙයක් නැති තැන ඇලෙන ගැටෙන්නේ කුමකටද? තණ්හා මාන දිට්ඨි සියල්ලෙන් මිදෙනවා. ඉතින් එතනයි ආශ්‍රව කෙලෙස් වෙන තැන. එතනයි ඒ කාමරාග පටික කියන සංයෝජන බිඳෙන තැන. සක්කාය දිට්ඨි දෙයක් තියනවා කියලා ගත්ත තැන මිදෙන තැන. විචිකිච්ඡා සැකේ නැති වෙන තැන. අර සීලබ්බත පරාමාස ඒ මානීය ස්වභාවයේ ඉලිහිලා යන තැන. අන්න එතනයි පරාමර්ශණය නොවන තැන. අන්න එතනයි ඔබගේ තුන් සංයෝජන ප්‍රහීන වෙන තැන, සෝතාපන්න වෙන තැන, සකදාගාමි වෙන තැන, කාමරාග පටික තුනී වෙන තැන. ඒ ඔබටමයි සාන්දිටික වන්නේ. ඊට පස්සේ ඔබ එන්නේ අනාගාමි භූමියට. අනාගාමි ප්‍රතිපදාව තුළ පේන තැනක් දෙයක් නැහැ, හිතන තැනක් දෙයක් නැහැ. දුටු දෙයක් එතන ඔබ පොත කියන තැන පොතෙන් එහා දෙයක් නැහැ. නමුත් පොත කියලා දෙයක්වත් නැහැ. අන්න එතනට එනවා. පොතමයි මම කියන්නේ. මගෙන් තොර පොතක් නැහැ. පොතෙන් තොර මමෙක් නැහැ. අන්න එතනින් මිදෙන තැන මෙතනින් මේ අන්ත වලින් මිදෙන තැන අන්ත දෙකෙන්ම මිදෙනවා. අන්න හිතන තැනක් දෙයක් නැති බව දකිනවා. අන්න එතනයි අනාගාමි භූමිය. ඒ සත්‍ය ප්‍රත්‍යක්ෂතාවයට එන තැන ඔබටමයි සාන්දිටික වන්නේ. අන්න ඔබ අනාගාමි ඵලයටපත් වෙන තැන. ඊට පස්සේ ඔබට හමුවන්නේ මෙන්න මේ මොහතට අවදිය කියන තැනයි. මේක හොඳින් විග්‍රහ කරන්නේ සමාජයට මේ ප්‍රකට වෙන්න ඕනි නිසා, කතිකාවතක් නැති නිසා. හැබැයි ශුන්්‍යතාවය තුළ වේදේ තුල තියෙන ශුන්්‍යතාවයක් ගැන ආස්වාස ප්‍රාස්වාසය තුළ ප්‍රාණායාම තුළ හුස්ම නොදැනෙන තැනක් තියෙනවා. හැබැයි එතන කෙනා ඉන්නවා. කෙනා දිය වෙන්නේ නැහැ. මෙතන කෙනාම දිය විලා යනවා. මෙතන කෙනෙක් නැහැ. මොහතට